දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 6 ශ්‍රේණියේ ගණිතය පන්තිය පටන් ගන්නවා. අපි මුලින්ම අභ්‍යාස 6.1 කියන කොටස අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට මේක කොහොමද හදන්නේ කියන එක පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ බිත්තිය සම්පූර්ණයෙන් බැඳ අවසන් කරන්න අවශ්‍ය මුළු ගඩොල් ප්‍රමාණය කොච්චරක්ද කියලා නිමානය කර ලියන්න කියලා දක්වලා තියෙන්නේ. එතකොට අපිට මේකෙදී එක පේලියකට අවශ්‍ය වන ගඩොල් ප්‍රමාණය අපිට බලන්න පුළුවන්. එතකොට අපිට එක පේලියක් බඳින්න ගඩොල් කොච්චර අවශ්‍යද? ඒක අපි බැලුවොත් එහෙම එතකොට මම මෙතන දක්වන්නම්. මෙතන සම්පූර්ණ ගඩොල් 1යි මේ අවස්ථාවේදී මම වෙන පාටකින් දක්වන්නම් නිල් පාටින් හරි. මෙතන එක ගඩොලයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මෙතන භාගයයි මෙතන භාගයයි එතකොට 11ක් තියෙනවා. එක පේලියක් බඳින්න ගඩොල් 11ක් යනවා නම් එතකොට මේකේ පේලි කීයක් තියෙනවද කියන එක විතරයි අපිට තව අවශ්‍ය වෙන්නේ. එතකොට එක පේලියකට ගඩොල් 11ක් යනවා. ඒ වගේ කීයක් පේලි තියෙනවද එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒ 11 එක පේලියකට ගඩොල් 11ක් ඕන වෙනවා. ඒ වගේ පේලි කීයක් තියෙනවද කියන එක තමයි අපි බලන්න ඕනේ. එතකොට අපි එක බැලුවොත් එහෙම මේකෙදී 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි. එතකොට ගඩොල් පේලිය එතකොට 25ක් තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට දූල පුතාලට මේක පිළිතුර එතකොට ලබා ගන්න පුළුවන් මේක එතකොට 11 වැඩි කිරීම 25 කියන එකෙන් අපිට ලැබෙනවා ගඩොල් පේලි කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියලා. අපි එක බැලුවොත් එහෙම 25 සරක් 1 25න් 5 2ක් ඉතුරුයි 25 සරක් 1 25යි 2යි 27යි. එතකොට ගඩොල් කීයක් ඕනද? 275ක් අවශ්‍යයි ගඩොල් මේ බිත්තිය සම්පූර්ණයෙන්ම බැඳ නිමා කරන්න. ඒක නිසා මේ අවස්ථාවේදී දූල පුතාලා එතකොට මේක එක පේලියක් බඳින්න කොච්චර ගඩොල් ඕනද? මේකේ ගඩොල් පේලි කීයක් තියෙනවද කියන එක තමයි ඊළඟට අපි බලන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේකේ ගඩොල් පේලි කීයක් අවශ්‍ය තියෙනවද කියන එක එතකොට ඒක නිසා එතකොට මේ පේලි ගාන වැඩි කිරීම එක පේලියකට අවශ්‍ය ගඩොල් ගානෙන් පුළුවන් අපිට ඒ බිත්තිය බඳින්න අවශ්‍ය මුළු ගඩොල් ප්‍රමාණය හොයන්න. මෙතන ප්‍රශ්න තියෙනවා දූල පුතාලට නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න තියෙනවා නම් chat එකේ හරි දාන්න අපිට එතකොට ඒ නැත්නම් අපි ඊළඟ කොටසට යනවා. අපි වැටීම කියන කොටස අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕකේ අපි එහෙනම් අපි වැටීම කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී අපි පොඩ්ඩක් මේක කියෙව්වා අපහු පාරක් එක පොඩ්ඩක් කියවලා බැලුවොත් එහෙම එතකොට එක්තරා ශිෂ්ඨ චාරිකාවක් මම මෙතන ඉඳන් කියවන්නේ මම ඒක පාට කරන්න යන්න දූල පුතාලට හොඳින් පේන්න කොළ පාටින් මම පාට කරන්නම්. එතකොට එක්තරා ශිෂ්ඨ චාරිකාවක් සඳහා සිසුන් 38 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය. එතකොට මේ ශේෂ්ඨ චාරිකාවක් කියලා කියන්නේ මොකක් හරි බලන්න යන්න. එතකොට මොනවා හරි නිෂ්පාදනය කරන එකක් හරි පීල් ලිස්ට් කියලා කියන්නේ දූල පුතාලා සමහරට අහලා ඇති. එතකොට මොකක් හරි එතකොට ඒ කම්පැනියක් හරි එහෙම වැඩ කරන එකක් හරි මොකක් හරි දෙයක් එතකොට බලන්න. එතකොට මේ යනවා කියන එක. එතකොට ඒකට ළමයි 38 දෙනෙක් එතකොට සහභාගී වෙනවා කියන එක.
ඊළඟ කොටස බැලුවොත් එහෙම චාරිකාවට සහභාගී වන සිසුන් ගණන 40ක් පමණ වන බව ගුරුතුමිය විදුහල්පතිතුමාට පැවසුවා. මේක එතකොට චාරිකාවට සහභාගී වන සිසුන් ගණන 40ක් පමණ වන බව ගුරුතුමිය විදුහල්පතිතුමාට පැවසුවා. මෙහිදී 38 එයට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් 40 ලෙස ආසන්නව දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට 38ක් කියලා කිව්වහම ඊට වඩා එතකොට සමහර අවස්ථාවලදී අපිට ආසන්න වශයෙන් 10 ගුණාකාර වලින් අවශ්‍ය අවස්ථා තියෙනවා. එතකොට 10 දෙනෙක් 20 දෙනෙක් ඊළඟට 30 දෙනෙක් 40 දෙනෙක් එහෙම කිව්වහම එතකොට අපිට ඒක හරියටම ගානට වඩා දල අදහසක් කියන එක. එතකොට දල අදහසක් ගන්න පුළුවන් කී දෙනෙක් විතර සහභාගී වෙනවද කියන එක. එතකොට ඒක හරියටම 40ක් නෙවෙයි. එතකොට 40ක් විතර කියන එක. එතකොට අපි බැලුවොත් එතකොට කී දෙනෙක් එතකොට පන්තියේ කොච්චර ප්‍රමාණයක් සහභාගී වෙනවද එහෙම මේ වගේ දල අදහසක් බොහෝ මේ විස්තර දුර පුතාලට ගන්න පුළුවන් ඒක තුල. අපි බැලුවොත් එහෙම මේ ආකාරයට එදිනෙදා කටයුතු වලදී කිසි පූර්ණ සංඛ්‍යාවක් ආසන්න වශයෙන් එයට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් ඉදිරිපත් කරන අවස්ථා තියෙන. එතකොට මේ අවස්ථාවේ දක්වලා තියෙන එතකොට මේ ආකාරයට එදිනෙදා කටයුතු වලදී යම් කිසි පූර්ණ සංඛ්‍යාවක් ආසන්න වශයෙන් එයට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. ඒ පහසුවෙන් අදාළ සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට. එතකොට අපි ඒ පොඩි සංඛ්‍යා අපි හිතුවොත් එහෙම මේ අවස්ථාවේ 38 කියන එක එතකොට අපිට කිව්වහම ඒකට වඩා අපිට ඒක 40 කියලා කිව්වහම සමහරලාට එතකොට 10 ගුණාකාර වෙන ළමයි 40ක් ඉන්නවනම් එතකොට 40 දෙනෙක් 40 දෙනාම හැමෝම වගේ සහභාගී වෙනවා කියලා අපිට එකෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවකදී එතකොට අපිට ඒකේ දල අදහසක් ගන්න පුළුවන් කී දෙනෙක්ද කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම උදාහරණයක් ලෙස පාසලේ 6 ශ්‍රේණියේ පන්ති 6 ශිෂ්‍ය සංඛ්‍යාව 28 මේ අවස්ථාවේ තව උදාහරණයක් මෙතන දීලා තියෙන්නේ. තව උදාහරණයක් අපි එක බැලුවොත් එහෙම එතකොට පාසලේ 6 ශ්‍රේණියේ එතකොට පන්තියේ එතකොට ශිෂ්‍ය සංඛ්‍යාව එතකොට 28 දෙනෙක් 31 දෙනෙක් 29ක් 30ක් 31ක් 32ක් වෙනවා කියලා දක්වලා තියෙනවා. මෙවැනි අවස්ථාවලදී එතකොට පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 30ක් පමණ වේ යයි යමෙකුට කිව හැකියි. එතකොට මේ වගේ අවස්ථාවලදී අපිට එතකොට හැම පන්තියකම මෙහෙම කියලා එතකොට එක පන්තියේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවොත් එහෙම එතකොට අපිට ඒ පන්තියේ ඉන්න ළමයි ගන්න 28යි 31යි 29යි 30යි 31යි 32යි එහෙම කියලා කිව්වහම කාටවත් ඒක ගැන යම් අදහසක් ගන්න බෑ. ඒක නිසා හැම පන්තියකම ළමයි 30ක් විතර ඉන්නවා කියලා කිව්වොත් එහෙම එතකොට ඒකෙන් තේරෙනවා එතකොට මේ පන්තිවල ඉන්න ළමයි ගාන මුළු ඉස්කෝලේ ඒ පන්තියේ ඒ ශ්‍රේණියේ ඉන්න ළමයි ගාන ඒව ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් දඩ. ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට අපි මේ කතා කරන මේ හරි නියම ගානට වඩා එතකොට නියම ගාන මේ අවස්ථාවේදී මම කලින් කිව්වා වගේ 28යි 31යි 29යි 30යි 31යි 32යි එහෙම කියලා කිව්වයි කියලා කාටවත් ඒක ගැන අදහසක් ගන්න බෑ. ඒක නිසා තමයි එතකොට මේ වගේ 30ක් වෙලා කියන ඕන කෙනෙක් එතකොට දන්න ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන් අකේකින් කියන්නේ කියන එක. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස ඉහත සඳහන් සෑම අවස්ථාවකදීම ඒ සංඛ්‍යා එයට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දක්වලා තියෙනවා. එතකොට මේ සෑම අවස්ථාවකදීම එතකොට ඒ සංඛ්‍යා
ඒකට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දක්වලා තියෙනවා. එම ක්‍රියාවලිය සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම ලෙස හඳුන්වනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට 10 ගුණාකාර වලින් එතකොට මේ අවස්ථාවේදී මේ සෑම අවස්ථාවකදීම ඒ සංඛ්‍යා ඒකට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දක්වලා තියෙන මේ අවස්ථාව. එතකොට ඊට සෑම අවස්ථාවකදීම ඒ සංඛ්‍යා ඒට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දක්වලා තියෙනවා. එතකොට එම ක්‍රියාවලිය එතකොට සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම ලෙස හැඳින්වෙනවා. එතකොට ඒකට අපි කියනවා සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම කියන. අපි ඒ කොටස පොඩ්ඩක් ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. චුට්ටක් හිටියොත් ඉන්න දුර පුතාලා. එතකොට අපි ඒ කොටස බැලුවොත් එහෙම සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම කියලා ලියා ගන්න දුර පුතාලා. ලියලා 32ක් හරි ඊත් දෙකක් හරි එහෙම නැත්නම් ඊතලයක් හරි දාලා ලියා ගන්න සංඛ්‍යා එයට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දැක්වීම කියලා. මෙතනින් ලියා ගන්න එතකොට දැක්වීම කියලා. එතකොට සංඛ්‍යා එයට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දැක්වීම කියන එක තමයි එතකොට සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම කියන්නේ. සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම කියලා කියන්නේ සංඛ්‍යා එයට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දැක්වීම. ඒක ලියාගෙන ඉවරුනහම දුර පුතාලා chat එකේ හරි දාන්න ලියාගෙන ඉවරයි කියලා. එතකොට අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට වැටීමේ රීති ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට වැටීමේ රීති හඳුනා ගැනීම කියන දක්වලා තියෙනවා. ඊළඟ කොටස එතකොට වැටීමේ රීති හඳුනා ගැනීම කියලා දක්වලා තියෙනවා. අපි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වැටීම කියන කොටස පටන් ගත්තේ එතකොට ඒකේ වැටීම කියන කොටසේ එතකොට අපි ලියාගත්තේ මේ 78 පිටුවේ ඒක දුල පුතාලා පස්සේ ආපු දුල පුතාලා ලියා ගන්න පස්සේ එතකොට මේ අවස්ථාවේදී සංඛ්‍යාවක්
සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම කියන කොටස අපි කතා කරේ. එතකොට 78 පිටුවේ තියෙන ඒක ලියාගත්තේ අපි සංඛ්‍යාව එයට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දැක්වීම කියලා. එතකොට අපි සංඛ්‍යාවක් 10 ගුණාකාරයට එතකොට සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම කියලා කියන්නේ ඒ සංඛ්‍යාව ඒකට වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දැක්වීමට තමයි කියන්නේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන එතකොට ඒ කොටස පස්සේ ආපු දුල පුතාලා පොඩ්ඩක් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එහෙම නැත්නම් ඒක එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට වැටීමේ රීති හඳුනා ගැනීම. වැටීමේ රීති හඳුනා ගැනීම. අපි බැලුවොත් එහෙම මේක ක්‍රියාකාරකම එක කියන කොටස. ක්‍රියාකාරකම එක කියන කොටස එතකොට අපි ඒක බැලුවොත් එහෙම 10 සිට 30 තෙක් වූ පහත දැක්වෙන සංඛ්‍යා රේඛාව පොතේ ඇඳ ගන්න. එතකොට මේ 10 ඉඳන් 30 වෙනකන් තියෙන මේ සංඛ්‍යා රේඛාව පොතේ ඇඳ ගන්න කියලා දක්වලා තියෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම රූපේ දැක්වෙන පරිදි 10 20 හා 30 යන සංඛ්‍යාවලට යටින් කුඩා කොටු තුනක් ඇඳ ගන්න කියලා දක්වන. එතකොට මේ 10 කියන එකයි මේ අවස්ථාවේදී මේ වැටීමේ රීති කියලා හඳුනා ගැනීම කියලා එතකොට අපි කතා කරන්නේ. ඒකේ ක්‍රියාකාරකම එක කියන කොටස බැලුවොත් එහෙම එතකොට 10 ඉඳන් 30 තෙක් වූ මේ පහත දැක්වෙන සංඛ්‍යා රේඛාව පොතේ ඇඳ ගන්න කියන. එතකොට මේ සංඛ්‍යා රේඛාව පොතේ ඇඳගෙන ඊට පස්සේ මොකද්ද කරන්නේ කියන එක අපි බැලුවොත් එහෙම රූපයේ දැක්වෙන පරිදි. එතකොට මේ රූපේ පේන විදියට 10 20 30 කියන සංඛ්‍යාවලට යටින් කුඩා කොටු තුනක් ඇඳ ගන්න. එතකොට මේ සංඛ්‍යාවලට යටින් එතකොට කුඩා කොටු තුනක් ඇඳ ගන්න. ඇඳගත් සංඛ්‍යා රේඛාව මත එතකොට මේ ඇඳගත්තු සංඛ්‍යා රේඛාව මත එතකොට ඇඳගත් සංඛ්‍යා රේඛාව මත 11 12 14 15 18 22 25 24 25 සහ 28 සංඛ්‍යා ලකුණු කරා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි එක ලකුණු කරොත් එහෙම එතකොට 11 කියලා කියන්නේ මෙතන. මේ අවස්ථාවේ එතකොට 12 කියලා කියන්නේ මෙතන. ඊළඟට 14 කියන්නේ මෙතන මේ අවස්ථාව. ඊළඟට 15 කියන්නේ මෙතන අවස්ථාව. ඊළඟට 16 17 18 කියලා කියන්නේ මෙතන 18 කියන්නේ. ඊළඟට 22 කියන්නේ මෙතන. ඊළඟට 23 24 කියන්නේ මෙතන 24 කියන්නේ. ඊළඟට 25 කියන එක 26 27 28 28 කියන මේ සංඛ්‍යා එතකොට අපි අඳගත්තේ අන්තම් ඒක සංඛ්‍යා රේඛාවේ දුල පුතාලා ඒක පේන්නේ නැත්නම් ඒ තමන් සංඛ්‍යා රේඛාවක් ඇඳගෙන ඒක ලකුණු කරත් කමන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේ දීලා තියෙන සංඛ්‍යා ටික සංඛ්‍යා රේඛාවේ ලකුණු කරා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට එක් සංඛ්‍යාව එයට ආසන්නයේම ඇති 10 ගුණාකාරයට යටින් ඇති කොටුවේ තුටක් ඉන්න එක් සංඛ්‍යාව එයට ආසන්නයේම ඇති 10 ගුණාකාරයට යටින් ඇති කොටුවේ ලියන්න. යම් සංඛ්‍යාවක් 10 ගුණාකාර දෙකක හරි මැද පිහිටා ඇතනම් එම සංඛ්‍යාව ඊට වඩා විශාල ආසන්නතම 10 ගුණාකාරයට යටින් කොටුවේ ලියන්න. මේ අවස්ථාව මම පොඩ්ඩක් මේක කියවලා ආපහු කියන්න විස්තර කරන්න බලාපොරොත්තු වෙන. එතකොට සංඛ්‍යාවක් එක ස්ථානයේ ඉලක්කම පරීක්ෂා කිරීමෙන් එම සංඛ්‍යාව
ආසන්න 10 ගුණාකාරයට වැටීම කරන්න පුළුවන්. ඉහත ක්‍රමයේ ක්‍රියාකාරකම අනුව ඔබට පහත සඳහන් වැටීමේ රීති වටහා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී මම මෙතන මේ කොටසේ දක්වලා තියෙන කොටස පැහැදිලි කරොත් එහෙම මේ අවස්ථාවේදී අපි මේ වටයනවා කියලා කියන්නේ ආසන්න මේ අවස්ථාවේදී 10 ගුණ 10 සංඛ්‍යාවලට අපි වට යන්නේ 10 දස ස්ථානයේ කියන ස්ථානයේ එතකොට අපි වට යන්නේ එතකොට දූල පුතාලා එතකොට ඒ සංඛ්‍යාව වටේනවා කියලා කියන්නේ මොකකටද ගොඩක්ම ළඟ කියන එක අපි එතකොට මේ අවස්ථාවේදී මේකෙදී 11 12 13 14 15 15 කියන එක තමයි හරි මැදට තියෙන්නේ. එතකොට මේ හරි මැදට තියෙන්නේ 15 කියන එක. එතකොට 14 ඉඳන් මේ සේරම 10ට කිට්ටුයි. ඒ වගේම 15ට පස්සේ කියන්නේ 16 ඉඳන් සියලුම ඒවා 20ට කිට්ටු වෙනවා. ඒක තමයි එතකොට මොකකටද ආසන්න හොඳ ඒ කියන්නේ වැඩියෙන්ම ආසන්න මොකකටද කියන එක තමයි අපි බලන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි ආපහු පාරක් මේක කියවුවොත් එහෙම ඇඳගත් සංඛ්‍යා රේඛාව මත එතකොට 11 12 14 15 18 22 24 25 සහ 28 කියන සංඛ්‍යා ටික ලකුණු කරන්න කියන සංඛ්‍යා රේඛාව ඇඳගෙන ඊට පස්සේ එක් සංඛ්‍යාව එයට ආසන්නයේම ඇති 10 ගුණාකාරයට යටින් ඇති කොටුවේ ලියන්න. එතකොට මේ එක් සංඛ්‍යාව එතකොට මේ අවස්ථාවේදී අපි කලින් කතා කරා 14 වෙනකම් 10ට කිට්ටුයි 16 ඉඳන් 20ට කිට්ටුයි. එතකොට 14 ඉඳන් එතකොට 4යි තියෙන්නේ 10ත් එක්ක වෙනස. නමුත් 30ත් එක්ක 6ක් තියෙනවා පරතර. ඒක නිසා කුමකටද වැඩියෙන් කිට්ටු කියන එක වැටීමේදී තාම වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි ආපහු බැලුවොත් එහෙම එතකොට එක් සංඛ්‍යාව එයට ආසන්නයේම ඇති 10 ගුණාකාරයට යටින් ඇති කොටුවේ ලියන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ එක් සංඛ්‍යාව එයට ආසන්නයේම තියෙන එතකොට 10 ගුණාකාරයට එතකොට මේ අවස්ථාවේදී එකට ආසන්නයේම තියෙන 10 ගුණාකාරයට යටින් තියෙන කොටුවේ ලියන්න කියන එතකොට මේ ඉඩ ඒ කියන්නේ අඩු ඒ කියන්නේ ආසන්නම සංඛ්‍යාව එතකොට 10 නම් ආසන්න එහෙම නැත්නම් 20 නම් ආසන්න ඒක කොටුවේ ලියන්න කියනවා. එතකොට අපි හිතුවොත් එහෙම 11 කිව්වොත් එහෙම 10ට 1යි දුරස්ත තියෙන්නේ 20 බැලුවොත් එහෙම 9ක්ම කොටු 9ක්ම ඈත්ලා තියෙනවා. එතකොට මොකද්ද කිට්ටු මේ 11 කියන එක 10ට අපිට ඊළඟට බැලුවොත් එහෙම 12 කියන එකත් එතකොට 10ට කිට්ටුයි. ඊළඟට අපිට කියන්න පුළුවන් 14 කියන එකත් 10ට කිට්ටුයි. අපිට ඊළඟට 18 කියන එක බැලුවොත් එහෙම මේක 20ට කිට්ටුයි කියලා දුල පුතාලා දන්නවා. ඊළඟට අපිට 22 කියන එකත් එතකොට මේකත් එහෙමයි. මෙතනින් ආවහම 1යි 2යි 3යි 4යි 5යි. මේ මැදේ නම් එතකොට අපිට 22 කියන එකත් මේකට කිට්ටුයි. ඒ වගේම 24 කියන එකත් මේකට කිට්ටුයි කියලා දුල පුතාලට තේරුම් ගන්න පුළුවන්. අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේ කොටස අපි ආපහු පොඩි කොටස කතා කරනවා. ඒක නිසා දල අදහසක් ගන්න තමයි මේක අපි විස්තර කරන්නේ. දූල පුතාලාට එතකොට දල අදහසක් ඒක ගැන ගන්න. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එක් සංඛ්‍යාව එයට ආසන්නයේම ඇති 10 ගුණාකාරයට යටින් ඇති කොටුවේ ලියනවා. යම් සංඛ්‍යාවක් 10 ගුණාකාර දෙකක හරි මැද පිහිටා ඇතනම් එම සංඛ්‍යාව එයට වඩා විශාල ආසන්නතම 10 ගුණාකාරයට යටින් ඇති කොටුවේ ලියන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සංඛ්‍යාවක
එක ස්ථානයේ ඉලක්කම පරීක්ෂා කිරීමෙන් එම සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයට වැටීම කරන්න පුළුවන්. එතකොට ඒ වැටීම කරන ආකාරය හඳුනා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට අපි ඊළඟ කොටස බලුවොත් එහෙම ඉහත ක්‍රියාකාරකම අනුව ඔබට පහත සඳහන් වැටීමේ රීති වටහා ගන්න පුළුවන් කියලා දක්වනවා. එතකොට අපි මේ අවස්ථාවේදී මේ වැටීමේ රීති ටික අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙනකොට අපි බැලුවොත් එහෙම සංඛ්‍යාවක් මේක දුල පුතාලා මේක ලියා ගන්න. එතකොට වැදගත් කොටසක්. සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීමේදී එම සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇති ඉලක්කම එතකොට සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීමේදී එතකොට සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වටෙනකොට එම සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙන ඉලක්කම එම සංඛ්‍යාව එතකොට එක ස්ථානයේ තියෙන ඉලක්කම පහට වැඩිය අඩු නම් පහට වඩා අඩු නම් එම සංඛ්‍යාව එයට පෙර ඇති ආසන්නතම 10 ගුණාකාරයෙන්ද එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී කියන්නේ අපි 10 කියලා හිතුවොත් එහෙම මුලින් තියෙන්නේ එතකොට අපි 11 කියලා බැලුවොත් එහෙම මේක එක ස්ථානයේ කියන්නේ කීයද? එක තියෙන්නේ. එක ස්ථානයක තියෙනවා නම් එක පහට වැඩිය අඩුයි. එක ස්ථානයක කියලා තියෙන්නේ එතකොට එක පහට වඩා අඩුයි. එහෙනම් ඒක 10ට තමයි අපි වට යන්නේ. ඊළඟට 12 කියන එක බැලුවොත් එහෙම එතකොට එක ස්ථානයේ ඉලක්කම කීයද? 2. 2 කියන එක කීයට වඩා අඩුද? මේ 5ට වැඩිය අඩුයි. එහෙනම් ඒකත් මේ පේළියට. ඊළඟට බැලුවොත් එහෙම 3 කියන 13 කියන එක බැලුවොත් එහෙම 13 කියන එක එතකොට 3 කියන එක 5ට වඩා අඩුයි. එහෙනම් අපිට මේ අවස්ථාවට ලියන්න පුළුවන්. 14 කියන එකත් එහෙමයි. එතකොට 14 කියන එකෙත් එතකොට 4 තියෙන සංඛ්‍යාව එක බැලුවොත් එහෙම එතකොට 4. ඒක නිසා ඒක 5ට වඩා අඩුයි. ඒක නිසා මේ 10ට තමයි කිට්ටු වෙන්නේ. ඒක නිසා මේ දක්වලා තියෙන එක පහට අඩු නම් ඒ සංඛ්‍යාව එතකොට මේ අවස්ථාවේදී කතා කරන්නේ එක ස්ථානයේ සංඛ්‍යාව ගැන කතා කරන්නේ ඒක පහට වැඩිය අඩු නම් එතකොට ඒ සංඛ්‍යාව ඒකට පෙර තියෙන ආසන්නතම 10 ආසන්නතම 10 ඒක ස්ථානෙන් එතකොට ලියනවා කියන එක එතකොට මේ අවස්ථාවේ දක්වලා තියෙන්නේ පහට වැඩිය අඩු නම් එතකොට ඒ සංඛ්‍යාවට මොකද කරන්නේ එතකොට මේ අවස්ථාවේදී එතකොට සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරය වැටෙනකොට එතකොට සංඛ්‍යාව එක ස්ථානය කියන එක බලනවා ඒ එක ස්ථානය කියන එක පහට වඩා අඩු නම් ඒ සංඛ්‍යාව එතකොට මොකද කරන්නේ එයට පෙර තියෙන ආසන්නතම 10 ගුණාකාරයෙන් දක්වනවා 10 ගුණාකාරයෙන් දක්වයි කියලා ලියා ගන්න දුල පුතාලා දක්වයි එතකොට මේ අවස්ථාවේදී මට මේ අවස්ථාවේදී මේ ලියන පෑන නැහැ ඒක නිසා මම අතින් ලියන්නේ ඒක නිසා පොඩ්ඩක් කියවන්න අපහසු ඇති දුල පුතාලට කියවන්න එතකොට මම කියන්නම් එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී පහට වැඩිය අඩු නම් පහට අඩු නම් එතකොට එම සංඛ්‍යාව ඒකට පෙර තියෙන ආසන්නතම 10 ගුණාකාරයෙන් දක්වනවා එම සංඛ්‍යාව ඒකට පෙර තියෙන ආසන්නතම 10 ගුණාකාරයෙන් දක්වනවා
ඊළඟට එක බැලුවොත් එහෙම පහ හෝ පහට වැඩි නම් එම සංඛ්‍යාව එයට පසුව ඇති ආසන්නතම 10 ගුණාකාරයෙන්ද ඉදිරිපත් කරනවා. පහ හරි පහට වඩා වැඩි නම් පහ හරි පහට වඩා වැඩි නම් එතකොට එම සංඛ්‍යාව එයට පසුව තියෙන ආසන්නතම 10 ගුණාකාරයෙන්ද ඉදිරිපත් කරනවා. මේකත් ලියා ගන්න දුල පුතාලා. මෙතන මේ කියන්නේ මොකද්ද? අපි 15 වෙන්න පුළුවන්, 16 වෙන්න පුළුවන්, 17 වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවලදී මේ 15 16 17 එතකොට මේ වගේ අවස්ථාවලදී අපි මොකද කරන්නේ? මේකෙදී අපි ආසන්නම 10 පාදයේ වෙන 20 කියලා ලියනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී පහ හෝ පහට වැඩි නම් පහ හරි පහට වැඩි නම් එතකොට එම සංඛ්‍යාව එයට පසුව තියෙන ආසන්නම 10 එතකොට ඒ අවස්ථාව පහ හරි පහට වඩා වැඩි නම් පහ හරි පහට වඩා වැඩි නම් එතකොට ඒ සංඛ්‍යාව ඒකට පසුව තියෙන ආසන්නතම 10 ගුණාකාරයෙන් දක්වනවා කියලා. දක්වයි කියන එක එතකොට මෙතනින් මම එක අපහු ලියන්නම්. එතකොට මේ අවස්ථාවේදී කියන්නේ ඒ සංඛ්‍යාව බලනවා අපි එක ස්ථානයේ. එතකොට 10ට වටන යනුණා එක ස්ථානයේ අපි බලන්නේ ඊට පල්ලෙහා තියෙන සංඛ්‍යාව. එතකොට එක ස්ථානයේ බැලුවොත් එහෙම එතකොට ඒකේ එක ස්ථානයේ සංඛ්‍යාව බිඳුවේ ඉඳන් එතකොට පහ වෙනකම් පහට වඩා අඩු නම් පහට වඩා අඩු නම් එතකොට පල්ලෙහා තියෙන එතකොට පූර්ණ සංඛ්‍යාවට එකතු කරනවා. එතකොට ඒ 10 කියන එකට එකතු කිරීමක් කරන්නේ. ඊළඟට මේ අවස්ථාවේදී එතකොට පහට වැඩිය වැඩි නම් පහ හරි පහට වඩා වැඩි නම් මොකද කරන්නේ? පිටිපස්සේ තියෙන ඒ පූර්ණ සංඛ්‍යාව තමයි එතකොට භාවිතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී 10 කියන එක 11 12 13 14 වෙනකන් එතකොට 10 භාවිතා කරනවා. ඊට පස්සේ පහේ ඉඳන් 5 6 7 ඒ ටික එතකොට බැලුවොත් එහෙම එතකොට 5 6 7 5 6 7 8 9 කියන එතකොට ඒ එක ස්ථානයේ සංඛ්‍යාව එහෙම තියෙන අවස්ථාවකදී එතකොට මේ පහට වඩා වැඩි නම් එතකොට ඒක පිටිපස්සේ තියෙන සංඛ්‍යාව එහෙමම අපිට ඒ පිටිපස්සේ තියෙන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. එතකොට පහ හෝ පහට වැඩි නම් එම සංඛ්‍යාව එයට පසුව ඇති ආසන්නම 10 ගුණාකාරයෙන් දක්වයි. ඒක දුවල පුතාලා ලියාගෙන එතකොට මේක මේ කියන්නේ මේ කොටස මේක මෙතන මම මේ දක්වලා තියෙන එතකොට මේක 15 16 17 18 කියන එක එහෙම නැත්නම් 19 මේ වගේ අවස්ථාවලදී මේක ආසන්න සංඛ්‍යාව මේකෙදී 20. එතකොට 10 කියන එකේ එතකොට මුල් එකේදී එතකොට පහට වඩා අඩු නම් එතකොට මේකෙදී මේ මුල් තියෙන 10 ස්ථානයේට ඒක දක්වන්නේ කියන එක තමයි ඒකේ තියෙන්නේ. දුල පුතාලා එක ලියාගෙන ඉවරනාම කියන්නේ එතකොට මේ 79 වෙනි පිටුව මේ ටික ලියා ගන්න.
එතකොට ලියාගෙන ඉවරුනහම කියන්නේ එතකොට අපිට පුළුවන් ඊළඟ කොටසට යන්න. ලියාගෙන ඉවරුනහම chat එකේ හරි දාන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. දූල පුතාලා ලියාගෙන ඇති කියලා හිතෙනවා. තාම නෑ සර් චුට්ටක් ඉන්න. හිමිට ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ. හිමිට ලියා ගන්න. හරි සර්. හරි ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස ඊතරම් අපහසු දෙයක් නෙවෙයි. මොකද 10 පාදයේ 10 සංඛ්‍යාවට එතකොට වට යන්නේ. එතකොට මේ අවස්ථාවේදී 10 ස්ථානයේ එතකොට මේකෙදි 10 ගුණාකාරයකට එහෙම වට එනකොට එතකොට ඒකේ සංඛ්‍යාවල එක ස්ථානය බලනවා. එක ස්ථානය කියන එක එතකොට 5ට වැඩිය අඩු නම් 5ට වැඩිය අඩු නම් එතකොට අපිට ඒ මුලින් තිබුණු සංඛ්‍යාව කියන්නේ 10 11 12 එතකොට 13 14 කියන එක වෙනුවට අපිට 10 කියන එක තමයි භාවිතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ එතන ස්ථානේ ඉඳන් ආසන්නම එතකොට සංඛ්‍යාවට අපි කතා කරන්නේ. එතකොට ඒක නිසා එතකොට 10 කියන එකට ආසන්න හින්දා 10 කියන එක භාවිතා කරනවා කියලා කතා. ඒ වගේම 5 ඉඳන් එතකොට 5 ඉඳන් එතකොට 9 වෙනකන් එතකොට ඒ අවස්ථාවේදී එතකොට ඒකෙදිත් එතකොට ඒක ඊළඟ මේ 10 මේ සංඛ්‍යාවට ආසන්න වෙන එක නිසා එතකොට ඊළඟ 10 සංඛ්‍යාව තමයි අපි භාවිතා කරන්නේ ඒ සංඛ්‍යාව වෙනුවට. දූල පුතාලා එතකොට මේ කොටසේ නිදසුන් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් කතා කරලා බලන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ දූල පුතාලට මේ අභ්‍යාස ටික හදන්න පුළුවන්. අපි බැලුවොත් එහෙම එතකොට මේ නිදසුන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන එතකොට නිදසුන එක කියන එක. පහත සඳහන් සංඛ්‍යා ආසන්න 10 ගුණාකාරයට වටයා ලියන්න. එතකොට පහත සඳහන් සංඛ්‍යා එතකොට ආසන්න 10 ගුණාකාරයට ලියන්න කියලා. එතකොට මේ අවස්ථාවේදී අපි කරන්නේ මොකද්ද? 10 ගුණාකාරයට වට යන්න තියෙන්නේ. 10 ගුණාකාරයට එහෙනම් අපි ඊට පල්ලෙහා තියෙන එක කියන්නේ එක ස්ථානේ. එක ස්ථානයේ සංඛ්‍යාව අපි බලනවා. මේ අවස්ථාවේදී තියෙන කීයද? 8. 8 කියන එක 5ට වඩා වැඩිද? 5 හෝ 5ට වඩා වැඩිද? 5ට වඩා අඩුද? එතකොට දූල පුතාලා දාන්න එතකොට 5ට වඩා එතකොට වැඩි. එහෙනම් අපි එකක් ඊළඟ සංඛ්‍යාව පිටිපස්සෙන් තියෙන එතකොට ඒ 10 ගුණාකාරය භාවිතා කරන්න වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී 78 කියන එක 8 කියන එක එතකොට 10ට 5ට වඩා වැඩි. ඒක නිසා අපි ඊළඟ 10 පාද සංඛ්‍යාව වෙන 80 කියන එක තමයි මේකට ආසන්නම වෙන්නේ. ඒ කියන්නේ 78 79 80 එතකොට එතන දෙකයි වෙනස තියෙන්නේ. නමුත් අපි 10 බැලුවොත් එහෙම එතන
8ක් තියෙනවා 10 ඉඳන් ගණන් කරොත් එහෙම 8ක් තියෙන වෙනස. ඒක නිසා මේක එතකොට 80 වෙන්නේ පිළිතුර. මේකෙදි 36 කියන එක බැලුවොත් එහෙම එතකොට මේකෙදි අපි එක ස්ථානයේ බලනවා 6 කියන එක 5ට වඩා වැඩි. 5ට වඩා වැඩි නම් එකක් ඉස්සරහට එක්කව කරනවා 40. ඊළඟ අවස්ථාවේදී 53 කියන එක තියෙනවා මේ අවස්ථාවේදී එතකොට 53 කියන එක. එතකොට මේකෙදී එක ස්ථානයේ බැලුවොත් එහෙම 3 කියන එක. එක ස්ථානයේ බැලුවොත් එහෙම 3 කියන එක. එතකොට 53 කියන එකෙන් එතකොට ඒ 3 කියන එක එතකොට ඒක 5ට වඩා අඩු හින්දා මේ අවස්ථාවේදී එතකොට අපිට ලැබෙන්නේ 3 නැති වෙලා 50 කියන සංඛ්‍යාව. ඊළඟ එක අපි බැලුවොත් එහෙම 85. 85 කියන එක අපි බැලුවොත් එහෙම එතකොට ඒක දෙපැත්තටම හරි මැද තියෙන්නේ කියලා දුර පුතාලට එතකොට තේරෙනවා ඇති. එතකොට ඒ කියන්නේ 5 කියන සංඛ්‍යාව එතකොට මේ අවස්ථාවේදී එතකොට 5 කියන එකට එතකොට ඒ 5 කියන සංඛ්‍යාව මෙතන කතා කරන්නේ එතකොට මේ අන්තිම එකේදී 85 කියන එක. මේකෙදී එතකොට 5 කියන එක අවස්ථාවේදී එතකොට මේකට එකක් එකතු කරපු සංඛ්‍යාව භාවිතා කරනවා කියලා කියන්නේ මේ අවස්ථාවේදී 85 කියන එක එතකොට ඒකට ආසන්නම සංඛ්‍යාව බැලුවොත් එහෙම කීයද එතකොට 85 කියන එකට 90 කියන එක තමයි ආසන්නම වෙන්නේ. එතකොට 90 කියන සංඛ්‍යාව තමයි ඒක නිසා මේක එතකොට 5ට වඩා වැඩි නම් එකක් මෙතනට එකතු වෙනවා. අපි නිදසුන 2 කියන එක බැලුවොත් එහෙම ඊළඟට දුර පුතාල මේක ලියා ගන්න දැන්ට නිදසුන 1 කියන එක ලියා ගන්න. එතකොට මේකෙදී අපි බලන්නේ 5 කියන එකට වඩා විශාලද 5ට වඩා කුඩාද 5ට වඩා කුඩාද එතකොට මේ අවස්ථාවේදී 5ට වඩා කුඩාද මට මෙතන පෑනේ නැතුව මම අතින් ලියන්නේ. ඒක නිසා පැහැදිලිව ලියන්න බැරි වෙයි. දුර පුතාලා පොඩ්ඩක් ඒක තේරෙන්නේ නැත්නම් කියන්න. එතකොට 5ට වඩා කුඩාද? කුඩා නම් මොකද කරන්නේ අපි? ඒක බිඳුව කියන එක දැම්මත් කමන්නේ නැහැ. එතකොට 5ට වඩා කුඩා නම් එතනට බිඳුව කියන එක දැම්මත් කමන්නේ නැහැ. එතකොට ඒක දුර පුතාලා ලියා ගන්න. එතකොට ලියාගෙන chat එකේ දාන්න. එතකොට අපි මේ කොටස ලියා ගත්තාම අදට මම හිතන්නේ පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ මේ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටු ටික. එතකොට මේ අවස්ථාවේදී මේ කොටස වෙනකන් ලියා ගත්තාම අපි අදට පන්තිය එතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටු ටික අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදී අපි මේ කතා කරපු එකේ වැදගත්ම කොටස තමයි 5ට වැඩිය අඩු නම් ඒක අපි බිඳුව දැම්මක් කමන්නේ. එතකොට පල්ලෙහා එතකොට මේ බිඳුව දැම්මත් එතකොට කමන්නේ 5ට වඩා අඩු නම් 5ට වඩා වැඩි නම් එතකොට මේ අවස්ථාවේදී එතකොට 5 හෝ 5ට වඩා වැඩි නම් එතකොට අපි ඊළඟ සංඛ්‍යාව කියන එක තමයි ගන්නවා කියලා කතා කරේ. මේ ටික වෙනකන් දුවල පුතාලට පැහැදිලි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. තේරෙන්නේ නැත්නම් තියෙනවා අහන්න. එතකොට අපි මේ කොටස අපි අදට තේරුණා සර්. හරි ඕකේ. එතකොට අපි අදට මේ පාඩම මෙතනින් අවසන් කරනවා. දුවල පුතාලට සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. ඕකේ සුබ රාත්‍රියක් දුවල පුතාලා